Unmute. Glaucoma is a leading cause of blindness for people over 60 years of age in the front of the eye and flows out through a tiny drain called the trabecular meshwork. The trabecular meshwork is called the drainage angle. If fluid doesn't flow out of it, අයිබෝන් ළමයි තව කීප දෙනෙක් ඉන්නවනේ රයිට් අපි එමනම් අද බලමු අපිට තියෙන්නේ මං හිතන්නේ අක්ෂි රෝග අපිට තියෙන්නේ නේද? අපි මේ ද්විනේත්‍රික දෘෂ්ටිය සහ ත්‍රිමාණ දෘෂ්ටිය ගැන ගිය සතියේ කතා කරා. අද අපිට තියෙන්නේ අක්ෂි රෝග ගැන. දැන් අපි අක්ෂි දෝෂ ගැන කතා කරා. එතකොට අද අපි කතා කරන්නේ අක්ෂි රෝග ගැන. බොහෝ විට අපිට ලබන සතියේ අලුත් පාඩම් පටන් ගන්න පුළුවන්. ගබදෙනිය ළමයින්ට මම ටියුට් එක ලැබෙන්න සලස්සන්න ලබන සතියට කලින් අපේ ලෝලෝගොඩ කට්ටිය මම මැසේජ් එකක් දාන්නම් ගෲප් එකට. එතකොට ටියුට් එක ඇවිල්ලා අරන් යන්න තුන්වෙනි පාඩමේ. හරි එහෙමනම් අද අපි පටන් ගමු අක්ෂි රෝග. මට කවුරු හරි කියන්න අපිට අක්ෂි රෝග නේද තියෙන්නේ? අපි අනිත් ටික ඉවර කරන්න ළමයි. හරි. එතකොට මේ මිනිසා තුළ බහුලව වර්තමානයේ තියෙන රෝග දෙකක් තමයි ඇසේ සුද සහ ග්ලූකෝමාව කියන తত্ত্বය. ඉස්සෙල්ලාමත් බලමු ඇසේ සුද කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට පේනවා. දැන් මේ රූප සටහනේ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ කළු සුදු රූපයක් තියෙන්නේ රූප සටහනක්. එතකොට ඒකේ නම් ඔයගොල්ලන්ගේ මේ විදියට මේ ළමයි ඇහැ මේ පේන්නේ නැහැ. පැහැදිලි මදි ඇති. මේක වර්ණ රූපයක් තියෙනවා මේ ටියුට් එකේ. ඒතර මේක පෙළ පොතේ තියෙනවා මේ රූප සටහන. බලන්න මේකේ මේ පුද්ගලයාගේ එක ඇහැක අක්ෂි කාචය සුදු පාටින් තියෙනවා. ඒතකොට මෙන්න මේ தત્ත්වය තමයි අපි ඇසේ සුද ඇතිවීම කියලා කියන්නේ. මේ ඇසේ සුද ඇතිවීම කියන එක වයසට යද්දී බහුලව දකින්න ලැබෙන රෝගී තත්වයක්. මොකද අපි වයසට යනකොට අපේ මේ අක්ෂි කාචයේ හැදිලා තියෙන ළමයි පාරදෘශ්‍ය ප්‍රෝටීන් වලින්. ඒතකොට මේ ප්‍රෝටීන් පරිහානියටපත් වෙනවා වයසට යනකොට. පරිහානියටපත් වෙනවා කියන්නේ ප්‍රෝටීන් වෙනස් වෙනවා. ඒතකොට මේ ප්‍රෝටීන් පරිහානියටපත් වීම නිසා අපේ අක්ෂි කාචයේ පාරදෘශ්‍ය බව නැති වෙලා යනවා. පාරදෘශ්‍ය බව ටික ටික අඩු වෙනවා. ඒතකොට අක්ෂි කාචයේ පාරදෘශ්‍ය බව අඩු වීම නිසා තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. එතකොට අර එළියේ තියෙන වස්තු වල ඉඳන් යන ආලෝකය නිවැරදිව ඇස තුල නාභිගත වෙන්නේ නැහැ. මේ රෝගී තත්ත්වය නිසා ළමයි ප්‍රතිබිම්බය අපහැදිලි වෙනවා. දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න ආච්චිලස් කියලා සමාන්ට කියනවා ඇති ඇහි දැලක් බැඳිලා වාගේ. එහෙම කියනවා නේද? එතකොට ඇහි දැලක් බැඳිලා වාගේ කියන්නේ මේ ඇසේ සුද ඇතිවීමෙන් ඇතිවන తත්වය. නේද? බලන්න මේ රූප සටහනේ මේ නිරෝගී ඇහැකට පේන දර්ශනයක් තියෙනවා මෙතන. එතකොට ඇහි සුද ඇති වුණාම මෙන්න මේ වාගේ අපහැදිලි දර්ශනයක් තමයි පේන්නේ. ඒතකොට මේකේ හේතුව තමයි අක්ෂි කාචයේ හැදිලා තියෙන ප්‍රෝටීන් පරිහානියටපත් වෙලා අක්ෂි කාචයේ පාරදෘශ්‍ය බව නැති වෙලා යන්නේ. ඒතකොට මේ වාගේ තත්ත්වයක් ඇති වුණාම මේක සැත්කමක් මගින් මේ රෝගී තත්ත්වය නිවැරදි කරන්න පුළුවන්. වර්තමානයේ නම් මේක තියෙනවා ලේසර් කිරණ වලින් මේ සුද අයින් කරනවා, පුච්චනවා. එහෙම නැත්නම් මේක ඔපරේෂන් කරලා අයින් කරන්න ඕන. වෙනම අක්ෂි කාචයක් දාන්න පුළුවන්. අපි බලමු අක්ෂි කාචයක් දාන හැටි ඔපරේෂන් එකක්. හරි. එතකොට මෙන්න මේ රෝගී තත්ත්වය තමයි ඇසේ සුද කියලා කියන්නේ. වර්තමානයේදී ළමයි මේ ඇසේ සුද මේ ප්‍රෝටීන් පරිහානියද, ඒ කියන්නේ වයසට යනකොට සිදුවන ප්‍රෝටීන් පරිහානිය හේතු වර්තමානයේ තව එක හේතුවක් බලපාන වර්තමානයේදී
ඔගොල්ලෝ දන්නවා අපේ මේ වායුගෝලයේ තියෙනවා ඕසෝන් කියලා වායු තට්ටුවක්. නේද? අපි ඉස්සෙල්ලා අපි මේ ජීවත් වෙන කොටසේ තියෙන පරිවර්තී ගෝලයනේ. පරිවර්තී ගෝලයෙන් පස්සේ තියෙනවා ස්තර ගෝලය. අන්නේ ස්තර ගෝලේ තියෙනවා ඕසෝන් ස්තරය. එතකොට අපරකින්න හරි ළමයි අපි මේ දැන් මම කතා කරගෙන ආයේ මේ වර්තමානයේ මේ ඇසේ සුද කියන රෝගී තත්ත්වයට තවත් හේතුවක් බලපාලා තියෙනවා මේ ඕසෝන් ස්තරය ස්තර ගෝලයේ තියෙන වායු ගෝලේ. ඒතර මේ ඕසෝන් ස්තරය ළමයි තුනී වෙලා තියෙනවා. ඒ තුනී වීම නිසා පොළොවට පාරජම්බූල විකිරණ වැඩිපුර ඇතුළු වෙනවා සූර්යාගෙන් එන. මේ පාරජම්බූල විකිරණ වලට අපේ ඇස් නිරාවරණය වුණාම මේ ඇසේ සුද කියන තත්ත්වය ඇති වෙනවා. ඒතර වර්තමානයේ මේ කාරණේත් හේතු වෙලා තියෙනවා ඇසේ සුද කියන රෝගී තත්ත්වය බහුලව ඇති වෙන්න. හරි? අපි බලමු ඇසේ සුද අයින් කරන හැටි. ඒක බලලාම අපි ලියාගමු. දැන් මේ තියෙන්නේ මේ ඇසේ සුද ඇති වෙච්ච රෝගියෙක්. මෙයාගේ ඇහි සුද ඇති වෙලා තියෙනවා. එතකොට මේක සැත්කමකින් මම ඉක්මනින් යවන්නම් මේක විනාඩි 17ක් තියෙනවා. එතකොට මේක අයින් කරන හැටි බලමු. Sometimes you can get that better information on the table. One of the clue to differentiate between post-lenticonus and the intumescent lens Sir. is stage Okay. anterior අපිට පේන්නේ capsule is completely flat in හරි. post-lenticonus because මම ෂෙයා කරේ නැහැ. දැන් පේනවනේ නේ සර්? හරි. lens goes behind the vitreous. There's already an opening. Here, if you can see, I'm just rotating it. It looks a little bit swollen. So chances of posterior lenticonus is less. Obviously, you can see the cataract is total in both eyes. බලන්න ඇහි ස්වච්ඡේ සිදුරු කරනවා. ස්වච්ඡේ සිදුරු කරලා කපලා මේ අක්ෂිකාචේ කඩලා අයින් කරනවා ළමයි. And stain the capsule. Obviously, you need to wash all the time. You can always rotate this globe whichever direction you want with the second instrument. සර් මොනවාද නිල් පාටට යන්නේ? Begin the capsule. නිල් පාට යවන්නේ මොනවාරි වර්ණකයක් මේ ඇහි කාචේ ඒවා ඉතින් මේ සාමාන්‍යයෙන් මෙඩිකල් ටර්ම්ස්
ඒ මොනවද කියලා නම් කියන්න දන්නේ නැහැ මං. බොහෝ විටේක වර්ණකයක් වෙන්න පුළුවන් මේ දැන් ඒ පරිහානියටපත් This is ප්‍රෝටීන් forceps. You can see ඒකට it ඒක has පිළිවෙල good පේනවා. ඒතකොට ඒවා ඔක්කොම ඇදලා අයින් කරන්න පුළුවන්. and it's vertically to grasp and re-grasp and try to complete it. See, you have to grasp and re-grasp. Child is around 3.5 to 3.8. If you want this 360-degree movement is very important, because as you can see here, as I am taking the superior part, the whole nucleus is දැන් there. අර බටයක් වහා එකක් දාලා ළමයි ඒක සබ් කරලා අයින් කරනවා. ඒක ඇදලා අයින් කරනවා. ඒකයි මේ It's a කරන්නේ. little bit leathery, trying to aspirate it, but it's not aspirating completely. It's definitely leathery, because that's why it is not tumescent. At this point of time, probably it's best to pause. Inferiorly at 6 o'clock, you can feel the whole nucleus, and obviously with the perception of your both the hands, you know this is not the typical material which will come off very easily. So I will use a little bit of phaco energy to take it out. Can I have the keratome, please? What is different here is you need to make this main port incision at the beginning. Generally, I don't do this step, still I do the PPC. Again, that's 2-step, 1, and then sometimes this cortical matter can go in like that. Can you see a strand there? I am going back to the bimanual now. There is some cortical matter left at 12 o'clock, and there is some little bit firm cortical matter inferiorly. Both of them I'm going to take it out now. This is a little bit thick part here. Sometimes this can be there. So can I have the polishing? I try to remove the cells as much as possible. It's not that in toto I need to rotate sometimes to see that. The next step is to grab the posterior capsule. More viscoelastic you put, deeper you have to go. Just remember that. Can you see? It's coming on the anti-clockwise direction. So this is again grasp and re-grasp. Very deep. Rule of thumb is around anterior 1/3. You go with the maximum vitrectomy available in your machine, which makes your life easier and faster. Initially you can be like this, flat towards the vitreous, face. ඔය කාගේ හරි මයික් එකක් ඔන් වෙලා අම්මේ අම්මේ කියා එනවා ඊට පස්සේ දැන් අම්මා බයිනේවත් ඉස්සරව ටිකකින් එන්න කියන්නකෝ අම්මට හවුද මේ අමාජිත් කියන්නකෝ මොනවද ඕනේ බඩගිනීද I'm kind of inflating the bag. I'm trying to inflate everywhere so that I can go in and the හරි plus, දැන් එතකොට දැන් ඔන්න ඉවරයි අයින් කරලා ඔක්කොම දැන් ඊට පස්සේ බලන්න මේ පාචි දාන ඇටි incision before, and have to go as down as possible. You can see this is going down.
It's just that your forceps and the rexis is in a stable position. It won't go beyond this. You need to lift it up and then put it again inside. Somebody was suggesting that you can do Vitrorexis. The problem is with the Vitrorexis, you may not have stability of the posterior capsule. It may not be so good. So this is one of the advantage of doing a primary posterior capsular rexis, because it will be very stable. You can see this, the leading haptic here. It's in the bag there. The trailing is above the back. Can you see? This is a trick where here you have to put it right. inside. Inside now. Check for yourself in all. ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිදු කරන්නේ. The posterior capsule is a little bit oblong now. We need to clear it off. You can repeat your vitrectomy and then complete the surgery. See, this part is still not gone inside, so you need to make sure that it's in the back. This is a technique where you go behind the lens. ඇති නේද? So this part you need to clear. හරි. So check exactly by going behind the lens. අපි එමුනම් ලියාගමු ළමයි. ඇසේ සුද කියන එකට මේම රූප සටහනට යටින් හරි. අක්ෂි කාචයේ සෑදී ඇති ප්‍රෝටීන් පරිහානියට පත්වීම නිසා අක්ෂි කාචයේ පාරදෘශ්‍ය බව අඩු වී අක්ෂි කාචයේ පාරදෘශ්‍ය බව අඩු වී යාම කියලානේ. අඩු වී යාම ඇසේ සුද ඇතිවීම ලෙස හැඳින්වේ. ඇසේ සුද ඇතිවීම යනුවෙන් හැඳින්වේ. මෙම රෝගී තත්වයේදී වස්තුවක සිට පැමිණෙන මෙම රෝගී තත්වයේදී වස්තුවක සිට පැමිණෙන
ආලෝක කිරණ වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත නිසි පරිදි නාභිගත නොවීම නිසා නිසි පරිදි නාභිගත නොවීම නිසා සියලු වස්තු අපැහැදිලි වී බොඳ වී පෙනේ. සියලු වස්තු අපැහැදිලි වී බොඳ වී පෙනේ. නාභිගත හරි. අපැහැදිලි වී බොඳ වී පෙනේ. right. ඊට පස්සේ යටින් මේ රූප දෙකට යටින් ලියන්න ඇසේ සුද ඇතිවීමට බලපාන හේතු දෙකකි. බලපාන හේතු දෙකකි. පළවෙනි එක අංක 1 වයසට යාමත් සමග සිදුවන වයසට යාමත් සමග සිදුවන ප්‍රෝටීන් පරිහානියට පත්වීම වයසට යාමත් සමග සිදුවන ප්‍රෝටීන් වරහන් ඇතුලේ ලියන්න ළමයි අක්ෂිකාචයේ සෑදී ඇති ප්‍රෝටීන් අක්ෂිකාචයේ සෑදී ඇති ප්‍රෝටීන් අක්ෂිකාචයේ සෑදී ඇති ප්‍රෝටීන් පරිහානියට පත්වීම
අංක 2 ඕසෝන් ස්තරය ක්ෂය වීම නිසා ඕසෝන් ස්තරය ක්ෂය වීම නිසා ඕසෝන් ස්තරය ක්ෂය වීම නිසා අහිතකර පාරජම්බූල විකිරණ අහිතකර පාරජම්බූල විකිරණ වැඩිපුර ඇසට ඇතුළු වීමෙන් වැඩිපුර ඇසට ඇතුළු වීම ඔය දෙක තමයි ප්‍රධාන හේතු දෙක. මීට අමතරව මේ ඥානමය හේතු නිසා ඇසේ සුද ඇති වෙනවා. ඥානමය හේතු කියන්නේ ආරය කියන එක. සමහරවිට දෙමව්පියන්ට තියෙනවා නම් මේ ඇසේ සුද කියන රෝගී තත්ත්වයේ දරුවන්ටත් ඉක්මනින් මේක හැදෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. අපි ඒකට කියනවා ආරමය හේතු කියලා. ඥානමය හේතු. හරි? ඒකත් යටින් ලියා ගන්නකො මෙහෙම. මීට අමතරව ඇතැම් ඥානමය හේතු නිසාද ඇසේ සුද ඇතිවේ. ඇතැම් ඥානමය හේතු නිසාද ඇසේ සුද ඇතිවේ. හරි. ඒතර ওই ටික තමයි මේ ඇසේ සුද ඇති වෙන්න හේතු. අපි ඊළඟට බලමු ග්ලූකෝමාව කියන රෝගී තත්ත්වය. ග්ලූකෝමාව. හරි. දැන් මේ ග්ලූකෝමාව කියන්නේ මෙහෙම දෙයක්. ඔයගොල්ලෝ දන්නවා को अबे है හරි බලන්න මේ තමයි අපේ ඇහැ. දැන් මේ ඇහැ ඉදිරියේ තියෙන වස්තු වල ප්‍රතිබිම්බ හැදෙනවා කියුවා අපි දෘෂ්ටි විතාණය මත. ඊට පස්සේ මේ ප්‍රතිබිම්බය පිළිබඳ තොරතුරු මේ දෘෂ්ටි විතාණයේ තියෙන ආලෝක සංවේදී සෛල වලින් මොළයට යවනවා. මොළයට යවන්නේ මෙන්න මේ දෘෂ්ටික ස්නායුව මගින්. ළමයි මෙන්න මේ දෘෂ්ටික ස්නායුවට හානි වීම නිසා සර් කැඩි කැඩි ඇහෙන්නේ. අනිත් අයටත් එහෙමද? ඔව් සර්. හරි. පොඩි සිග්නල් ප්‍රශ්න තියෙනවා ළමයි මේ දවස්වල අපේ පැත්තට. මේ Zoom meeting ගොඩක් කට් වෙනවා සිග්නල් අවුල් වෙලා මේ දවස්වල. පොඩ්ඩක් ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝ වීඩියෝ ඔන් කරගන්න නැහැ නේ ඒකින්ද නේද ඔයගොල්ලෝ මේ ගැටලුවක් තියෙන වෙලාවට විතරක් මයික් එක ඔන් කරන්න. එතකොට දැන් ওই මයික් එකයි වීඩියෝ එකයි ඕෆ් කරගත්තාම පොඩ්ඩක් සිග්නල් අඩුවෙන් යන්න පුළුවන්. හරි. එතකොට මේම අපි බලමු. එහෙම ගැටලු තියෙනවා නම් එහෙම බලන්න. හැබැයි මයික් ඕෆ් කරගෙන ඉන්න අයට තමයි ඇහෙන්නේ නැහැ කියන්නේ. චුට්ටකින් හරියයි ඈ. දිගටම හරි නොගියොත් කියන්නකෝ. හරි. දැන් මායසරයක් කියන්නම්. දැන් අපේ ඇහි අක්ෂිකාංශයෙන් ඇහැ ඉදිරියේ තියෙන වස්තු වල ප්‍රතිබිම්බ හදනවා දෘෂ්ටි විතානේ. ඊට පස්සේ මේ දෘෂ්ටි විතානේ තියෙනවා ආලෝක සංවේදී සෛල.
ඒවයින් ප්‍රතිබිම්බය පිළිබඳ තොරතුරු අරගෙන ඒවා දෘෂ්ටික ස්නායුවෙන් මොළයට යවන. මෙන්න මේ ස්නායු දිගේ තමයි යවන්නේ. එතකොට ග්ලූකෝමාව කියන්නේ ළමයි මේ දෘෂ්ටික ස්නායුවට හානි වීම නිසා විවිධ හේතු මේකට බලපානවා මම පස්සේ කියන්නම්. දෘෂ්ටික ස්නායුවට හානි පැමුණීම නිසා මේ මොළයට තොරතුරු යන එක නවතිනවා, ටික ටික අඩු වෙනවා. අඩු වෙලා අවසානයේ අන්ධභාවයටපත් වෙනවා. ඇස් පේන්නෙම නැතුව යනවා. එතකොට මේක ළමයි අඳුරගත්තු ගමන් මේ රෝගී තත්ත්වය ඇති වෙනවා කියලා අඳුරගත්ත ගමන් ප්‍රතිකාර කරොත් නවත්ත ගන්න පුළුවන්. ඒ රෝගී වැඩි වෙන එක නවත්ත ගන්න පුළුවන්. හැබැයි මේකට මේක වැඩි කැඩි කැඩි ඇහෙන්නේ නේ. මේ රෝගී තත්ත්වයේ වැඩි වුණොත් මේ අවසානයේ අන්ධභාවයටමපත් වෙනවා. මේ බලන්නකො මේ රූප සටහන්. දැන් මේ තියෙන්නේ ග්ලූකෝමාවේ විවිධ අවස්ථා ළමයි. මේ තියෙන්නේ පළවෙනි A කියන රූපේ තියෙන්නේ නිරෝගී ඇසකට පේන හැටි. ඒතර B කියන රූපේ තියෙන්නේ ඔන්න ග්ලූකෝමාවේ මූලික අවධිය. මූලික අවධිය. ඒතර මෙන්න මේ මූලික අවධිවලදී මේ රෝගී තත්ත්වය හඳුනගෙන ප්‍රතිකාර කරොත් මේක වැඩි වෙන එක වළක්ව ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ බලන්න C කියන රූපේ ඔන්න ග්ලූකෝමාවට අවධිය වැඩි වුණාම හරියට මේ වාගේ වෙලාවට පේනවා කියන්නේ ළමයි මේ නලයකින් බලනවා වාගේලු පේන්නේ. බටයකින් බලනවා වාගේ. වටේ ඔක්කොම කළුවරයි මේ මැද දැන් තුන්වෙනි අවස්ථාව D කියන එකේ තියෙන හතරවෙනි අවස්ථාව. ග්ලූකෝමාව තව ටිකක් වැඩි වෙලා. නේද? එතකොට මේ විදියට වෙලා අවසානයේ පේන්නේ නැතුවම යනවා කියලා තමයි කියන්නේ. දැන් මේකට විවිධ හේතු බලපානවා. එක ප්‍රධාන හේතුවක් තමයි දියවැඩියාව. දියවැඩියාව තියෙන අයගේ ස්නායු දුර්වල වෙනවා ළමයි. ස්නායු ටික ටික දුර්වල වෙනවා. ඒ ස්නායු දුර්වල වීම නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙනවා. තව එකක් තමයි ඇසේ රුධිර පීඩනය වැඩි වෙලා දෘෂ්ටි විතානයට හානි වෙනවා. ඇසේ රුධිර පීඩනය වැඩි වෙලා දෘෂ්ටි විතානයට හානි වෙනවා. ඒකත් එක හේතුවක්. තවත් එකක් තියෙනවා දැන් සමහර අයගේ මොළයේ ඇතිවන විවිධ ආබාධ නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙනවා. දැන් මගේ එක පන්තියේ හිටපු යාළුවෙක් හිටියා. එයාගේ මොළේ ගෙඩියක් හැදුනා. මොළේ ගෙඩිය හැදුන නිසා එයාට මුලින්ම ඇති වෙච්ච තත්ත්වය තමයි මේ ග්ලූකෝමාව. ඒ කියන්නේ මේ ගෙඩියෙන් ළමයි ඇහි ඉඳන් යන ස්නායුව තද වෙනවා. මට කිව්වේ අපේ පන්ති වල හිටපු මේ ડોක්ටර් කෙනෙක් හිටියා. එයා තමයි කිව්වේ එයා බලන්න ගියේ. එයා තමයි විස්තරේ කිව්වේ. එතකොට එයා කිව්වේ මේ මොළයේ ගෙඩිය නිසා අර ඇහි ඉඳන් තොරතුරු යන දෘෂ්ටික ස්නායුව තද වෙනවා, තෙරපෙනවා. නේද? එතකොට දෘෂ්ටික ස්නායුවෙන් හරියට මොළයට සිග්නල් යන්නේ නැහැ. සර්. ඔව්. මේ ඉමාෂාව මේ කට් වෙලා. ඉමාෂට එන්න බැරිද? බැලුවස්. ඉමාෂ ඉන්නවා මං හිතන්නේ. සර් දැන් මේ. ඉමාෂ ඉන්නවද? ඔව් සර් දැන් ආවා අපව. රයිට් හරි. මේ එතකොට මේ එයාගේ උනේ මේ මොළයේ ගෙඩියට තද වෙනවා ස්නායුව. තද වෙලා හිටන් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඇස් පෙනීම නැති වුණා. පස්සේ ආයේ මොළේ රෝගය නිසා එයා මැරුණා. මේ නමුත් මුලින්ම ඇති වුණේ ග්ලූකෝමාව කියන තත්ත්වය. ඉතින් මේ වාගේ විවිධ හේතු නිසා ග්ලූකෝමාව ඇති වෙනවලු ළමයි. හරි? හරි. අපි චුට්ටක් ලියාගමු ග්ලූකෝමාව ගැන. ග්ලූකෝමාව. මේම ලියන්න. දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා ඇසෙහි දෘෂ්ටි පරාසය ඇසෙහි දෘෂ්ටි පරාසය
ක්‍රමෙන් අඩු වී අන්ධ භාවයට පත්වීම මෙහිදී සිදුවේ. ඇසෙහි රුධිර පීඩනය වැඩිවීම හා දියවැඩියාව ඇසෙහි රුධිර පීඩනය වැඩිවීම හා දියවැඩියාව මීට ප්‍රධාන හේතුන් වේ. ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් රෝගය තවදුරටත් වැඩිවීම පාලනය කළ හැක. හරි. රෝගය තවදුරටත් වැඩිවීම පාලනය කළ හැක. එතකොට තියෙන ටික අර ආයෙ පේන්න ගන්න බැයිද? මට ඇහුන්නේ නැහැ පුතේ. ගායි දැන් වටේ ලාවට කළුනේ එතකොට. ඔව්. බෑ ඒක ආයෙ හදන්න බෑලු. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ තවදුරටත් වැඩි වෙන එක තමයි පාලනය කරගන්න පුළුවන්, නවත්තන්න පුළුවන්. ආපහු මුල් තත්ත්වයටපත් කරන්න බෑ කියලා කියන්නේ ඈ. හරි. ඊට පස්සේ අක්ෂී ආසාදන මේවා නම් අපිටත් හැදිලා තියෙන රෝග ළමයි අපි සාමාන්‍යයෙන් මේකට කියන්නේ ඇස් ලෙඩ කියලා. ඇස් ලෙඩ. ඒතර ඇස් ලෙඩ කියන්නේ ඇහැට වෛරස් ආසාදනය වෙනවා. ඇසට වෛරස් ආසාදනය වීම තමයි අපි ඇස් ලෙඩ කියලා හඳුන්වන්නේ. නැත්නම් අක්ෂී ආසාදන කියලා කියන්නේ. ඒතර මේ ආසාදනයකදී ළමයි වෙන්නේ ඇස් රතු වෙනවා, කඳුළු ගලනවා, කබ එනවා එහෙන් නේද? එතකොට ඒ වාගේ රෝගී තත්ත්වයන් රෝග ලක්ෂණ තමයි ඇති වෙන්නේ. එතකොට මේක ප්‍රතිකාර ගැනීමෙන් සුව කරගන්න පුළුවන් අපිට. මේ බහුලව තියෙන රෝගී තත්ත්වයක්. හරි. අක්ෂී ආසාදන. ලියා ගන්නකෝ අක්ෂී ආසාදන කියන්නේ මොකක්ද කියලා.
වෛරස් මගින් ඇස ආසාදනය වීම මෙහිදී සිදුවේ. වෛරස් මගින් ඇස ආසාදනය වීම මෙහිදී සිදුවේ. ඇස් රතු වීම කබ කඳුළු ගැලීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර ස්පර්ශය හා කෝඳුරුවන් මගින් ව්‍යාප්ත වීම සිදුවේ. හරි. ඊට පස්සේ අපිට මේ අවසානයේ තියෙනවා ළමයි ඇසේ නිරෝගී බව ආරක්ෂා කරගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඇසේ නිරෝගී බව ආරක්ෂා කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. දැන් ඇහැ කියන්නේ ළමයි අපිට ඊටාම වැදගත් අවයවයක් නේද? අපි සාමාන්‍යයෙන් ඔය කියන්නේ S2 වාගේ රැක ගන්නවා කියලා කියන්නේ. ඒතකොට S2 ඒ තරම්ම වටිනවා අපිට. ඒක නිසා ඇසේ ආරක්ෂාවට අපි ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා ඊළඟට බලමු. දැන් මේ ඇහැ කියන්නේ ඊටාම සංවේදී අවයවයක් ළමයි. ඒක නිසා මේ අපි ඇහැ ආරක්ෂා කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඇහැට හානි වුණොත් ඒක හදන්න අමාරුයි. මොකද ඊටාම සියුම් අවයවයක් මේක. අතක් පයක් කැඩනවම නම් එකට තියලා ගැට ගහලා තිබ්බා මේක හරියනවා. නමුත් මේ වාගේ නෙවෙයි ඇස ළමයි. නේද? හරි. ඉතින් ඒක නිසා අපි ඇස ආරක්ෂා කරගන්න ඕනේ. හරි. එතකොට අපි ඇහැ ආරක්ෂා කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල්? දැන් ඇහැට ළමයි අධික ආලෝකය අහිත කරයි. ඔයගොල්ලෝ අහලා තියෙනවා අපි සූර්යග්‍රහණයක් නරඹද්දීම පියවියෙන් බලන්න හොඳ නැහැ කියලා නේද? පියවියෙන් බලන්නේ නැහැ. අපි බලන්නේ ආරක්ෂක කණ්ණාඩි භාවිතේ. අර වැල්ඩින් කරනකොට පාවිච්චි කරන කණ්ණාඩි තියෙන. අන්න ඒකෙන් තමයි බලන්නේ. එහෙම නැත්නම් අපි තව මේ වතුර භාජනයක් තියලා ඒකෙන් බලනවා. ඍජුව සූර්යා දිහා බලන්න හොඳ නැහැ. ඒකට හේතුව මෙන්න මෙහෙම දෙයක්. ඇයි ඍජුව සූර්යා දිහා බලන්න එපා කියන්නේ? ඔගොල්ලෝ දන්නව නේද අපිට පුළුවන් කියලා උත්තල කාචයක් ඉරේලියට අල්ලලා පුළුන් ටිකක් පුච්චන්න. කරලා දිනවද ළමයි ඒක? උත්තල කාචයක් ඉරේලියට අල්ලපුවාම අර සූර්යාලෝකය එතනට නාභිගත කරනවා උත්තල කාචය. ඇත්තටම එතන ඒ නාභිය හැදෙන්නේ ළමයි ඉරේ ප්‍රතිබිම්බයක්. අර ඉරේන කිරණ ටික ඔක්කොම එක තැනකට එකතු කරනවා මේකෙන් කාචෙන්. සමහරට ඕගොල්ලෝ කරලා ඇති. පුළුන් කැල්ලක් පුච්චන්න පුළුවන් අපිට ඒකේ. එතකොට අපි ඉර දිහා කෙලින් බැලුවොත් ඔය ඉරේ ප්‍රතිබිම්බය අපේ දෘෂ්ටි විතානේ හැදෙනවා කෙලින්. කෙලින්ම අපේ දෘෂ්ටි විතානයට තාප කිරණ ටික එකතු වෙනවා. ඒතර එකතු වුණාම මොකද වෙන්නේ?
ඇසේ දෘෂ්ටි විතානේ තියෙන ආලෝක සංවේදී සෛල පුළුන් කැල පිච්චෙනවා වගේ පිච්චිලා යනවා. ඒක නිසා කොයිම වෙලාවවත් ඉර දිහා කෙලින් බලන්න එපා. ඒක ඇහැට ඊටාම අනතුරුදායක දෙයක්. හරි? ඒ පළවෙනි කාරණේ. ඊට පස්සේ සූර්යග්‍රහණයක් වාගේ මේ සූර්යග්‍රහණයක් වාගේ එකක් නරඹනවා නම් අපි නරඹන්න ඕනේ ළමයි. ඒ සඳහා අර භාවිතා කරන කණ්ණාඩි මගින්. ගියසරේ සූර්යග්‍රහණය ඇති වෙච්ච වෙලාවේ මම කණ්ණාඩි ගෙනත් දුන්නා අපේ පන්තියේ ළමයින්ට. ඒක බලන්න බැරි වුණාද දන්නේ බලන්න කීප දෙනෙක්ගේ අවට හිටපු අය නම් අපි බැලුවා ඒකේ. හරි ඊළඟට මේ තව එකක් තමයි ළමයි මේ අපේ එදිනෙදා ජීවිතයේ ඔය බොහොම තීව්‍ර ආලෝකයක් නිකුත් වෙන තැනක් තමයි වෙල්ඩින් කරන තැන්වල. වෙල්ඩින් කරනකොට පාස්සනකොටනේ අන්නේ වෙල්ඩින් කරද්දී ඒ ගොඩාක් තියුණු ආලෝකයක් එන්නේ. ඒතකොට ඒකත් අපි පියවියෙන් බලන්න හොඳ නැහැ. ඔයගොල්ලෝ බලලා තියෙනවද දන්නේ නැහැ. නිකමට වාගේ. ඕනනම් නිකමට වාගේ විනාඩියක් දෙකක් බලාගෙන ඉන්න. මේක හොඳ නැති වැඩක්. මං කියන්නේ ඒක මේ හරියට මේක බලන්න ඕන නම් කරන්න. වෙල්ඩින් කරන කට්ටිය ඔයගොල්ලෝ දන්නවද? රැට ළමයි S2 උඩ අලපෙති තියාගෙන නිදියන්නේ. ඔයලා බලන්න දන්නවනම් ඔයගොල්ලන්ගේ සමානට අම්මලා මේ තාත්තලා එහෙම කරනවා ඇති වෙල්ඩින් කරනවා නම් අහන්න S වලට වැලි දාලා වාගේ S2 කසනවා. තනිකර S වලට වැලි ගිහින් වාගේ. මම මොකද වෙන්නේ කියලා බලන්න මම දවසක් බලාගෙන හිටියා වෙල්ඩින් කරන දිහා. විනාඩි 5ක් විතර බලන් හිටියා බලාගෙන රෑ ගෙදර ගිහින් ළමයි නිදා ගන්න ගියාම S2 ඔක්කොම වැලි දාලා වාගේ. එතකොට ඒගොල්ලෝ වෙල්ඩින් කරන කට්ටිය මේ අර ඔය දැකලා ඇති ඕගොල්ලෝ ඔය රූපලාවන්‍ය කරද්දී ඔය නේද මොනවද ඔය මේ ඔය මම දැකලා තියෙනවා ඔය පින්තූර වල එහෙම තියෙනවා ඔය කාන්තාව ළමයි ඇස් උඩින් තියාගෙන ඉන්නවා පිපිඤ්ඤා පෙති අලපෙති ආන්ගේ වගේ අලපෙති දෙකක් තියාගෙන තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒකෙන් එක මම දන්නේ නැහැ එකකින් එකට සාහනයක් ලැබෙනවද කියලා. කොහොම හරි මට නම් රෑ නිදිය ගන්න බැරි වුණා ඇස් වලට වැලි දාලා වාගේ. ඒ වාගේ ඇලපෙති දම්පාඩනනේ. ඔව් එහෙම මොනවා හරි එහෙම ඇති මම දන්නේ නැහැ. ඒ කියන්නේ අලපෙති තියාගෙන තමයි ඒගොල්ලෝ නිදාගන්නේ. මේ ඔයගොල්ලෝ තෝරන නිකන් එක දවසකට විනාඩි 5ක් බලන්න හරි අමාරු වැඩක් ඒක. හරි. එතකොට වෙල්ඩින් කිරීමේදී ආරක්ෂක ආවරණ පාවිච්චි කරන්න ඕනේ. ඒක නිසා නේද? ඊට පස්සේ තව එකක් තමයි ළමයි මේ අපි තවත් දකින්න එක වැරදි දෙයක් ගොඩක් අය ඔය පොලේ තියෙන නේද? එහෙම නැත්නම් ඔය පාරයිනේ මේ ලොරි වල දැන් ඔන්න වෙසක් කාලේට වාගේ වෙසක් නම් දැන් අපිට සෑහෙන කාලෙකින් නෑ අවුරුදු දෙකකින් ඉඳලා නේද? අර මේ පොඩි පොඩි කඩවල් වල තියෙන අවු කණ්ණාඩි දානවා. රුපියල් 250 300 ඒක ඊටාම නරක දෙයක්. හොඳට මතක තියාගන්න. අවු කණ්ණාඩි පළඳින එක ඊටාම නරක දෙයක්. අවු කණ්ණාඩියක් පළඳිනවා නම් UV කට් එකක් ගන්න ඕනේ. UV කට් එකක් කියන්නේ මොකද්ද? කොණ්ඩේ කපන කට් එකක්ද ළමයි? අවු කණ්ණාඩියක් දාපුවාම මේමයි අපිට පරිසරය අඳුරුයිනේ. කළු වෙලානේ පේන්නේ. ඇයි අවු කණ්ණාඩියෙන් එන ආලෝකය අඩු කරනවනේ. අවු කණ්ණාඩියෙන් එන ආලෝකය අඩු කරපුවාම අපේ ඇහැ තව වැඩක් කරනවා. අපේ ඇහැ මොකද කරන්නේ? ආලෝකයේ වැඩිපුර ඇහැ තුලට ගන්න ඇහි කණිනිකා විශාල කරනවා. ඇහි කණිනිකා විශාල කරනවා. ආලෝකයේ වැඩිපුර ගන්න ඇයි අඳුරුයි. දැන් මෙන්න මෙතෙන්දි ළමයි මෙහෙම දෙයක් වෙනවා. සූර්යාගේ ඉඳන් එන අහිතකර පාරජම්බූල විකිරණ අපේ ඇහැට වැඩිපුර ඇතුළු වෙනවා. සාමාන්‍යයෙන් ඔය රුපියල් 50ට 60ට ගන්න තියෙන අවු කණ්ණාඩි 250 300ට ගන්න තියෙන අවු කණ්ණාඩි වල ආලෝක කිරණ විතරයි පෙරන්නේ. ඒකෙන් සූර්යාගේ ඉඳන් එන අහිතකර UV කිරණ පෙරන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඒ වාගේ අවු කණ්ණාඩියක් දැම්මොත් ආලෝක කිරණ එන එක අඩු වෙනවා. ඒකෝට කණිනිකාව ලොකු කරනවා. දැන් කණිනිකාව ලොකු වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? සූර්යාගෙන් එන අහිතකර පාරජම්බුල විකිරණ වැඩිපුර ඇහැට එනවා. ඒක නිසා අවු කණ්ණාඩියක් දානවා නම් ළමයි දාන්න ඕනේ UV කිරණ ඇතුළු වෙන්නේ නැති අවු කණ්ණාඩියක්. ඒ වාගේව වෙළඳ පොලේ තියෙනවා. හැබැයි ටිකක් ගණන්. අඩුම ගානේ රුපියල් 3-4000ක් වෙනවා ඒ වාගේ අවු කණ්ණාඩියක්. හොඳට හොයලා බලලා අවු කණ්ණාඩි දානවා නම් දාන්න. දැන් මට කවන්නේ දාන්න ඕනේ නේද? එතකොට හැබැයි ඒව හොයලා බලලා පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරද්දී ළමයි නැත්තම් අපිට පස්සේ කාලෙදී දුක් වෙන්න වෙනවා. ඇසේ සුද එහෙම ඉක්මනට එයි. හරි.
ඊළඟ කාරණේ දැන් අක්ෂි ආසාදන වාගේ දේවල් ළමයි වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ අපේ පෞද්ගලික සනීප ආරක්ෂාව අපි තියාගන්න ඕනේ. ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ. නේද? රෙදි පිලි ටවල් ඒ වාගේ දේවල් අපි වෙනත් ඈත් එක්ක හවුලේ පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වෙයින් අක්ෂි ආසාදන වාගේ දේවල් ඇති වෙනවා. ඊළඟට අපි පරිගණකය, රූපවාහිනිය, ජංගම දුරකථනය නේද? දැන් මේ ජංගම දුරකථනයේදී ඔයගොල්ලෝ ඔන්ලයින් පන්ති වල එහෙම ගොඩක් වෙලා බලාගෙන ඉන්නේදී ළමයි දැන් මම දැක්කා ඔය පහුගිය දවස්වල නිවුස් එකක් තියෙනවා ළමයින්ගේ ඇස් රෝග වැඩි වෙලා කියලා. ඇස් රෝග කියන්නේ අක්ෂි ආසාදන නෙවෙයි අක්ෂි දෝෂ ඇති වෙලා කියලා. මොකද අපි දැන් ෆෝන් එකේ ඇත්තරම පොඩි රූපයක් නේ පේන්නේ මේක වීඩියෝ එකත් එහෙම තමයි ඔයගොල්ලෝ. ඉතින් කරන්න දෙයක් නැහැ මේ දවස්වල නම් අපිට වෙන විකල්පයක් නැති නිසා. නමුත් ඒ වාගේ එක දිගට මේ රූපවාහිනී තිරය, පරිගණක තිරය, ජංගම දුරකථනය කියන්නේ ගොඩක් ආලෝකයේ වැඩිපුර ඇහැට ඇතුළු වෙනවා මේකෙන්. ඒතකොට ඒ වාගේ උපකරණ දිහා එක දිගට බලාගෙන ඉන්න හොඳ නෑ වැඩි වෙලාවක්. මේකේ වුණත් ඕගොල්ලෝ බලාගෙන ඉඳි ටික වෙලාවක් ෆෝන් එක දිහා බලන් ඉන්න පොඩ්ඩක් එළියේ ඈත තියෙන දර්ශනයක් දිහා තප්පර දෙක තුනක් බලන්න සැරින් සැරේට. ඒ විදිහට බලන්න. එහෙම නැත්නම් ඇහැට හානි වෙනවා මේ වැඩෙනුත් මේ මොකද අපි ගොඩක් වෙලා පරිගණක තිරේ දිහා රූපවාහිනිය දිහා බලන් ඉන්න හොඳ නෑ. ඒතකොට ඒ වාගේ ඊට පස්සේ තව කාරණා කීපයක් තියෙනවා ළමයි. දැන් අපි කොයිම වෙලාවවත් මේ අක්ෂි දෝෂ වලට පළඳින ඇස් කණ්ණාඩි තියෙනවනේ. ඇස් පේන්නේ නැති අය ආච්චි අම්මගේ කණ්ණාඩි දෙක දාගෙන ඉන්න එපා නේද? අම්මා තාත්තා පළඳින කණ්ණාඩි දාන්න එපා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඇහි ලෙඩක් නැත්තම් නිකන් ලස්සනට සමහර අය දාගෙන ඉන්නවා. නමුත් ඒවා දාගෙන ඉන්න එපා. නේද? දැන් කණ්ණාඩි කියන්නේ දැන් අපි විලාසිතාවක් වාගේ ළමයි එක. එතකොට නමුත් ඒවා පළඳින්න හොඳ නැහැ. ඒකෙන් අපේ ඇස් වලට හානි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ දේවල් අනුගමනය කරන්න ඕන ඇසේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට. හරි. අපි කීපයක් ලියාගමු ඉක්මනට. පළවෙනි එක ඇස තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් වළක්වා ගැනීම. ඇස තීව්‍ර ආලෝකයට නිසිත් මොකද්ද? ඔව් ලියාගන්න. ඇස තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් වළක්වා ගැනීම. තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් වැළකීම වළක්වා ගැනීම. දෙක වෙල්ඩින් කිරීමේදී සූර්ය ග්‍රහණ නැරඹීමේදී ආරක්ෂක කණ්ණාඩි භාවිතා කිරීම. තුන්වෙනි එක අවු කණ්ණාඩි භාවිතයේදී
වෛද්‍ය උපදෙස් පිළිපැදීම. අවු කණ්ණාඩි භාවිතයේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීම. ඊළඟ එක පෞද්ගලික පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම. මොකද්ද? පෞද්ගලික පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම. අමාජිත් ස්ක්‍රීන් එකේ ලියවෙනවා. මට දාන්න අමතකුණා ඔප්ෂන් එක. හරි. මෙහෙ නම් වැටෙනවා ඔයගොල්ලෝ කරනකොට ඒවා අදලා තියෙන්නේ. හරි. මොකද්ද මං කිව්වේ? පෞද්ගලික පිරිසිදු බව පිළිබඳ නෙත්සර මොකද්ද කිව්වේ මං? පෞද්ගලික පිරිසිදු බව ආරක්ෂා කිරීම. රයිට් හරි. ඊළඟ එක දැන් මේ කාරණේදී ළමයි දැන් ඉස්සර කාලේ ඔයගොල්ලෝ දන්නවද පරිගණක තිරේ තිබ්බේ අර CRT කියන පරිගණක තිර වර්ගයේ තිබ්බේ පිටිපස්සේ දිග එකක් තිබ්බේ. එතකොට දැන් මේ පරිගණක තිර නෑ පාවිච්චි කරන්නේ. දැන් පාවිච්චි කරන්නේ අපි LCD ඒ වගේ ඒවා තියෙන්නේ. එතකොට ඉස්සර කාලේ මේ පරිගණක තිරේ ගොඩක් ඇහැට අහිත කරයි. මොකද ඒකෙන් අර පාර ජම්බුල කිරණ ඒ වගේ දේවල් එනවා එළියට. එතකොට ඒවා පාවිච්චි කරනකොට ඒ කාලේ ඒ තිරේට අපි දානවා ෆිල්ටර් එකක් ළමයි. ඒකට කියන්නේ ෆිල්ටර් එකක් කියලා. වෙනම කණ්ණාඩියක් දානවා තිරේට ඉස්සරහින්. ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති මං හිතන්නේ. මොකද ඕගොල්ලන්ගේ කාලේ ඒ තිර තිබ්බේ නැහැ. තාම තියෙනවා සමහරවල් ඉස්කෝලේ බලන්න පරණ කම්පියුටර් ලැබ් වල ඇති තාම ඒවා අපි පාවිච්චි කරනවා. එතකොට ඒවැ මේ ෆිල්ටර් එකක් දානවා මේ ඒ අහිතකර කිරණ පෙරන්න. ඉතින් එතකොට ඒකත් එක කාරණයක් මේ රූපවාහිනී පරිගණක තිර එක දිගට භාවිතා කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ පරිගණක තිර දිහා එක දිගට බලාගෙන ඉන්න හොඳ නැහැ. එහෙම පාවිච්චි කරනවා නම් දැන් අපි ඔහොම කිව්වට ළමයි දැන් හිතන්නකෝ කොහේ හරි මේ ඒ ජොබ් එකක් කරන කෙනෙක් කියලා පරිගණක සම්බන්ධයෙන් නේද? එතකොට එයාට සිද්ධ වෙනවා උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් කම්පියුටරේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න. නේද? එතකොට එයාට අපිට ඕක දිහා බලන් ඉන්න එපා කියන්න බෑනේ. එයාගේ ජොබ් එක නේද නේද? එතකොට ඒ වාගේ කරනවා නම් ඒගොල්ලන්ට තියෙනවා ඇස් කණ්ණාඩි තියෙනවා පළඳින්න. ඇස් කණ්ණාඩි තියෙනවා ඒකෙන් අර මේ UV කිරණ ඇතුළු වෙන එක පාලනය කරනවා නවත්තනවා. නේද? එහෙම නැත්නම් කම්පියුටර් ස්ක්‍රීන් එකට දාන්න පුළුවන් තිරයක්. UV කිරණ පෙරණ තිර තියෙනවා ඒ වාගේ. ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි ඒකත් ලියාගමු මෙහෙම. රූපවාහිනී සහ පරිගණක තිර දෙස රූපවාහිනී සහ පරිගණක තිර දෙස එක දිගට බලා නොසිටීම එක දිගට බලා නොසිටීම හෝ ඒ සඳහා ආරක්ෂක උපක්‍රම යෙදීම ඒ සඳහා ආරක්ෂක උපක්‍රම යෙදීම ආරක්ෂක උපක්‍රම යෙදීම හරි ඔය ඇති
එතකොට ඔන්න ඔයාගේ ආරක්ෂක චර්යාවන් අපි අනුගමනය කරලා අපිට පුළුවන් අපේ ඇස ආරක්ෂා කරගන්න. right. අපි ඊළඟට බලමු ළමයි අපේ කන ගැන. ඉස්සෙල්ලාම අපේ කනේ කොටස් ටික ලකුණු කරගමු. මට විනාඩියක් දෙන්න. බෝඩ් එක පේනව නේද? නෙට්ස් එක බෝඩ් එක පේනවද? ඔව් සර්. හරි. හරි. එවනම් අපි බලමු අපේ කනේ ව්‍යුහය කොහමද හැදිලා තියෙන්නේ කියලා. හරි. ළමයි අපේ කන අපි ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. බාහිර කන, මැද කන සහ ඇතුළු කන කියලා. ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කනේ. බාහිර කනයි, මැද කනයි, ඇතුළු කනයි. හරි? එතකොට මේ බාහිර කනේ තියෙනවා මෙන්න මේ වගේ. අපි මේකට කියන්නේ කම්පෙත්ත. හරි. බාහිර කණේ ළමයි කොටස් තුනක් තියෙනවා. කම්පෙත්තයි බාහිර ශ්‍රවණ නාලය තියෙනවා. මේ තියෙන්නේ බාහිර ශ්‍රවණ නාලය. එතන ඊතලේ වැදිලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටසට අපි කියනවා කම්බෙරය කියලා. කම්බෙරය. නැත්නම් මේකට කියනවා කර්ණ පටහ පටලය කියලා. එතකොට මේ කොටස් තුන අපි වෙන්න මේ විදියට ඉරක් ගහගත්තොත් මේ තියෙන්නේ අපේ බාහිර කන. බාහිර කන. හරි. ඊට පස්සේ පුතේ අපේ මැද කන තියෙනවා. මේ මැද කන තුල තියෙනවා මම මේව නම් කරන්නම්. මේ තියෙන්නේ කර්ණ අස්තිකා තුනක් තියෙනවා. ඒවා පස්සේ වෙන වෙනම ලියාගමු. මුද්ගරිකාව, නිඝාතිය, දරණිකය කියලා කර්ණ අස්තිකා තුනක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින්
ළමයි අපේ ග්‍රසනිකාව මේ ග්‍රසනිකාව කියන මේ හරියට මගේ මේ බෙල්ලේ මේ තියෙන ග්‍රසනිකාව කියන මේ හරියට නාලයක් එනවා මැද කණේ ඉඳන්. මේ මැද කණේ ඉඳන්ගෙන මේ නාලයට කියනවා යුෂ්ඨේකීය නාලය කියලා. යුෂ්ඨේකීය නාලය කියලා කියනවා. එතකොට මෙන්න මේ කොටස් ටික ඒ කියන්නේ කර්ණ අස්තිකා සහ යුෂ්ඨේකීය නාලය. ඔය කොටසට අපි කියනවා ළමයි මැද කන කියලා. ඔය කොටස් ටික තියෙන්නේ මැද කනේ අපේ. හරි? එතකොට මම පුළුවන් මේව වෙන් කරන්න මේ පැත්තෙන් මේ විගක් ගහලා මෙන්න මේව පොඩි කොටසක් මේ තියෙන්නේ වෙන පාඩකින් කියන්නම් මම මෙහෙම ලියුනේ. මැද කන. ඊට පස්සේ ඊළඟට මෙන්න මේ කොටස් තුන. මොකද්ද මේ කොටස් තුන? අර්ධ චක්‍රාකාර නාල, ශ්‍රවණ ස්නායුව, කර්ණ ශංකය. අර්ධ චක්‍රාකාර නාල, ශ්‍රවණ ස්නායුව, කර්ණ ශංකය. මේ කොටස් ටිකට ළමයි අපි කියනවා ඇතුළු කන කියලා. හරි ඇතුළු කනේ තමයි අර්ධ චක්‍රාකාර නාල, ශ්‍රවණ ස්නායුව සහ කර්ණ ශංකය කියන කොටස් තියෙන්නේ. right. ඕගොල්ලන්ගේ මේ රූපේ පේනව නේද? ටියුට් එකේ පේනවද ළමයි? ඔව් සර්. හරි. එවනම් මේකේ නම් කරගන්න මේ උඩින්ම සංගල වරහන් දාලා තියෙන කොටස් තුන බාහිර කන, මැද කන, ඇතුළු කන. එහෙම නම් කරගෙන මම මේ නම් කරපු විදිහට අපි මේ කොටස් ටික නම් කරගමු. හරි රූප සටහන් නම් කරගන්න ඔය විදිහට. ශ්‍රවණ ස්නායු යටට මොකද්ද තියෙන්නේ? ඔව් ශ්‍රවණ ස්නායුව ඇතුළු කනේ නේද? ඔව් ඒකේ යට තියෙනක මොකද්ද සර්? මේකද? ආයේ තියෙන්නේ කර්ණ ශංකය. කර්ණ ශංකය. ශ්‍රවණ ස්නායුවට යටින් තියෙන්නේ කර්ණ ශංකය මේ තියෙන්නේ. සේකට ඊදලයක් ගන්නකො. මේ මෙතනට ඒක වදින්නේ කර්ණ ශංකය. එතකොට ශ්‍රවණ ස්නායු ශ්‍රවණ ස්නායු මේ තියෙන්නේ. ආද අර්ධ චක්‍රාකාර නාල තමයි මේ තියෙන්නේ.
සර් ලියලා ඉවරයි. හරි. තව වෙලා ඕනේ අය ඉන්නවද? පොඩ්ඩක් ඉන්න. හරි සර්. හරි. හරි නේද? හරි පුතේ. අත් බලමු එවනම් කොහොමද අපේ කන වැඩ කරන්නේ කියලා. දැන් එතකොට අපේ බාහිර කන කියන කොටසේ කොටස් තුනක් තියෙනවා. කම්පෙත්ත තියෙනවා, බාහිර ශ්‍රවණ නාලය තියෙනවා, කම්බරය තියෙනවා. නේද? අපි ඔයගොල්ලන්ට ටියුට් එකේ තියෙනවා වගුවක්. මේක නම් කරලා ඉවරයි නේද? හැමෝම ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න මට. නම් කරලා ඉවරයි සර්. හරි. බලන්න එතකොට මේ අපේ බාහිර කනේ කොටස් තුනක් තියෙනවා. බාහිර කනේ තියෙනවා කම්පෙති. ඊට පස්සේ මොකද්ද මේ නාලයට කියන්නේ? බාහිර ශ්‍රවණ නාලය. ඔව්. ඊට පස්සේ කම්බරේ තියෙනවානේ. හරි එමනම් අපි මේ වගුවේ ළමයි බාහිර කනේ තියෙන කොටස් තුන මෙන්න මේ තීරු තුනේ ලියමු. බාහිර කන්පෙති, බාහිර ශ්‍රවණ නාලය, කම්බරය. මොකද්ද තුනද කිව්වේ? කම්බරය. අපි කනක් බලලා ඉන්නද ළමයි? පේන්නේ නැද්ද වීඩියෝ එක? නෑ සර්. Have you ever wondered how sounds make their way from the source all the way to your brain? Take a trumpet, for instance. When it's played, it makes sound waves in the air. The outer ear catches the waves, which then travel through a narrow passageway called the ear canal. The sound waves ඔන්න ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දැක්කා මේකේ බාහිර කම්පෙති නේද? මේ තියෙන්නේ බාහිර කම්පෙති. මේ බාහිර කම්පෙති ළමයි කාටිලේජ කියලා જાතියකින් තමයි හැදිලා තියෙන්නේ. මේවට කියනවා කාටිලේජ කියලා. ඒ කියන්නේ මේවා පේශි නෙවෙයි, අස්තිත් නෙවෙයි. මේවා කාටිලේජ. අපේ නාය ඇදලා තියෙන කාටිලේජ වලින් මේ නාය ඉස්සරහා ටික කන ඇදලා තියෙන කාටිලේජ වලින් කාටිලේජ දැකලා තියෙනවද? අම්මට කියන්න පොලේ ගිහින් එද්දි අනිත් දවසේ ගේන්න කියලා මෝර කරෝල මෝර හරි මඩු හරි මෝරගේ මඩු වගේ ඇට කටු හයිය නැහැ ජරබර ගාලා කන්න පුළුවන් ළමයි. ආන් ඒව තමයි කාටිලේජ කියන්නේ.
එතකොට ඒ කාටිලේජ් වලින් තමයි අපේ මේ කන හැදිලා තියෙන්නේ. ඒකයි මේක මේ නැම එන්නේ දිග ඇරෙන්නේ ඒකයි. ටීචර් මේක අදින්නත් පුළුවන් ඒකෙන්. අනේ කරකවන්න පුළුවන්. හරි. එතකොට කාටිලේජ් වලින් මේ කම්පෙති හැදිලා තියෙනවා. මේ කම්පෙත්තෙන් කරන්නේ ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේන විදිහට ධ්වනි තරංග එකතු කරලා කන ඇතුළට යොමු කරනවා. ධ්වනි තරංග එකතු කරලා කන ඇතුළට යොමු කරන එක තමයි පේන්නේ. ඕගොල්ලෝ දන්නවා නේද? ලොකු කන් තියෙන සත්තුන්ට හොඳට ඇහෙනවා කියලා. ඔව්. ආවයම ළමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද කන හරවනවා මේක එක පැත්තට යා. ඕම හරවනවා බල්ලෝ එහෙම බලන්නකො. ටක් ගාලා සද්දේට පැත්තට කන හරවනවා. එතකොට ඒකෙන් කරන්නේ ධ්වනි තරංග එකතු කරලා බාහිර ශ්‍රවණ නාලය තුලට යොමු කරනවා. නේද? එතකොට ඔන්න කම්පෙති වලින් ධ්වනි තරංගය එකතු කරලා යවනවා බාහිර ශ්‍රවණ නාලයට. ඒතර බාහිර ශ්‍රවණ නාලයෙන් කරන්නේ Passageway called ඒ ධ්වනි තරංග යවනවා sound waves කම්බරයට. මෙතන තියෙනවා කම්බරය. නේද? දැන් මේ ධ්වනි තරංගයේ ගිහින් ළමයි කම්බරේ හැප්පෙනවා. එතකොට ධ්වනි තරංග ගිහින් කම්බරේ හැප්පෙනකොට බලන්න. ධ්වනි තරංග ගිහින් කම්බරේ හැප්පෙනකොට කම්බරයත් ඔන්න හෙලවෙන්න ගන්නවා. reach the eardrum. ඔන්න පේනවාද කම්බරේ Brain හෙලවෙනවා. roughly half the size of a dime. දැන් මේ විදිහට දැන් මං කතා කරන එක හිතන්නකෝ. මං කතා කරන ධ්වනි තරංගය ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ හරි කම්පියුටරේ හරි තියෙන මයික් එකෙන් තමයි එළියට එන්නේ. ඒ එළියට ඇවිල්ලා ඒ ධ්වනි තරංගය ඔයගොල්ලන්ගේ දැන් කම්බරේ හැප්පෙනවා. හැප්පෙද්දි මෙන්න මේ කම්බරේ දැන් එළවෙනවා. මගේ කටහඬට අනුරූපව තමයි කම්බරේ හෙල්ලෙන්නේ. මගේ කටහඬට අනුරූපව කම්බරේ හෙලවෙනවා. හරි. එතකොට කම්බරේ හෙලවෙද්දි මොකද බලන්න දැන් ඇතුළු කනට වෙන්නේ? ඇතුළු කනේ මොනවද තියෙන්නේ? කර්ණාස්තිකා තුනක් තියෙනවා. Vibrate, which in turn vibrates 3 tiny bones ඔන්න called කියනවා කර්ණාස්තිකා තුන. මේ කර්ණාස්තිකා තුන ළමයි කියනවා මුද්ගරිකාව, නිඝාතිය, දරණිකය. නම් තුන මතක තියාගන්න මුද්ගරිකාව, නිඝාතය, දරණිකය. එතකොට කම්බරේ හෙලවෙද්දි ඉස්සෙල්ලා මුද්ගරිකාව හෙලවෙනවා. මුද්ගරිකාවෙන් කරන්නේ ඒ සංඥාව දෙනවා නිඝාතියට. නිඝාතියෙන් ඒක දෙනවා දරණිකයට. දරණිකයේ ගිහින් හැප්පෙනවා කර්ණ සංකේ. කර්ණ සංකේ දින ඇතුළු කනේ. නේද? එතකොට කම්බරේ කම්පනය කර්ණ සංකේයට අරගෙන යනවා මෙන්න මේ කර්ණාස්තිකා තුන. බලන්නකෝ අරන් යන්නේ. incus ඔන්න බලන්න. and stapes. කර්ණාස්තිකා තුන හෙල්ලවිලා දැන් කර්ණ සංකේයට ඔන්න තොරතුරු අරන් යනවා සංඥාව. Send them to the cochlea. දැන් මේ කර්ණ සංකය ශ්‍රවණ ස්නායුවට සම්බන්ධයි. ඔන්න බලන්න. Cochlea is shaped like a snail and is the size of a garden pea. මේ කර්ණ සංකය ඇතුලේ ළමයි තියෙනවා තරලයක්. Vibrations make this fluid ripple. එතකොට මොකද වෙන්නේ? ඔන්න තරලේ හෙලවෙන්න ගන්නවා. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ වීදුරුවකට වතුර ටිකක් දාලා වීදුරුවට හැන්දෙන් තට්ටු කරනවා. වීදුරුවට හැන්දෙන් තට්ටු කරනකොට මොකද වෙන්නේ? වීදුරුව ඇතුලේ තියෙන ජලයත් මෙන්න මේ විදිහට කැළඹෙනව නේද තරලය? ඒ වගේම තමයි කර්ණ සංකේ ඇතුලේ තියෙන තරලයක් දැන් මුද්ගරිකාව, නිඝාතේ, දරණික එකිනෙක චලනය වෙලා දරණිකේ ඇවිල්ලා හැප්පෙනවා. දරණිකේ කොහෙද කර්ණ සංකේ හැප්පෙනවා. මේව ඩොට් ඩොට් ගාලා වදිනවා කර්ණ සංකේ. දැන් මගේ කටහඬට අනුරූපව ඔයගොල්ලන්ගේ කර්ණ සංකේ මේ වෙනකොට ඔන්න හැප්පෙනවා දැන්. දරණිකේ කියන චූටි අස්ථි. අපේ ඇඟේ තියෙන පොඩිම අස්ථි තුන තමයි මේ අස්ථි තුන. මුද්ගරිකාව, නිඝාතේ, දරණිකේ. එතකොට දරණිකේ කියන දැන් ඔන්න හැප්පෙද්දි කර්ණ සංකේ ඇතුලේ ඔයගොල්ලන්ගේ තියෙනවා තරලයක්. ඒ තරලේ හෙලවෙන්න ගන්නවා ළමයි. හරි. එහෙම මේ තරලේ හෙලවෙනකොට මේ තරලේ සෙලවීම ලබා ගන්නවා ශ්‍රවණ ස්නායුවෙන්. ශ්‍රවණ ස්නායුව කියන එක සම්බන්ධයි කර්ණ සංකේයට. ඊට පස්සේ ශ්‍රවණ ස්නායුවෙන් මොකද කරන්නේ? ඔන්න තියෙනවා ශ්‍රවණ ස්නායුව අග්‍ර. Sit on top of hair cells and are grouped together as hair cell bundles inside the cochlea. ශ්‍රවණ ස්නායුවේ අග්‍ර ඔය විදිහට අර තරලේ හෙලවෙද්දි ඔන්න ඒවත් හෙලවෙනවා. The hair bundle on top of දැන් මොකද වෙන්නේ? turns these movements into electrical signals. ශ්‍රවණ ස්නායුවෙන් මෙන්න මේ සංඥාව අරගෙන යනවා ළමයි මොළයට. Cells, causing the release of chemicals at the bottom of the hair cells. The chemicals bind to the auditory nerve cells and create an electrical signal, which travels along the auditory nerve to the brain. මොළයට අරගෙන යනවා මේ සංඥාව ශ්‍රවණ ස්නායුවෙන්. Of sound. හරි.
එතකොට cells at the base මොලේ of the මගින් brain detect higher කටහඬ හඳුනා ගැනීම සිදු piccolo or කවුද මේ කතා කරන්නේ මොන the hair cells හඳුනාගන්නේ තමයි මොලේ. will detect progressively lower pitched sounds. හරි. එහෙමනම් ඔන්නෝමයි අපේ කනෙන් මේ අපිට මේ ඇහෙන කාර්ය සිද්ධ වෙන්නේ. ශ්‍රවණ සංවේදනයේ සිදු වෙන්නේ ඔන්න ඔය විදියට. හරි. එතකොට එහෙමනම් අපි ඔය තොරතුරු ටික ලියාගමු ළමයි. ඉස්සෙල්ලාම දැන් ඕගොල්ලෝ බාහිර කණේ කොටස් ටික ලිව්වා නේද? මොනවද? බාහිර කන් පෙති, බාහිර ශ්‍රවණ නාලය, ශ්‍රවණනාලය කන්බෙරය කම්බරය. රයිට්. අපි ඉස්සෙල්ලාම ලියමු තොරතුරු බාහිර මේ කම්පෙත්ත ගැන. කම්පෙත්ත. ලියන්නකො මේම. මේව ලියන්න. කාටිලේජමය ව්‍යුහයකි. කාටිලේජමය ව්‍යුහයකි. ළමයි මේ කනේ කාටිලේජ අස්ති වාගේ හොඳට සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් මෙහෙමයි. බැරි වෙලාවත් ඔය කණෙන් කෑල්ලක් කැඩුනොත් එහෙම ඒවා හයි කරන්න බෑ. හොඳට මතක තියාගන්න. කන කැපුණොත් එහෙම ඒක හයි කරන්න බෑ. හරි. මොකද ඒක මැහුවට තියලා මැහුවට ළමයි ඒක සම්බන්ධ වෙනවා අඩුයි. වෙන්නේ නෑ නෙවෙයි වෙනවා අඩුයි. ඒක නිසා ඔය දැන් ඕගොල්ලෝ දැකලා සමාන්ට ඔය දැන් සමහරව අපි මේ තියෙනවනේ එක එක නේද? සටන් තියෙනවනේ අපේ ගමේ ගම් වල ඉන්න කට්ටිය අතර එහෙම නේද? කඩු සටන් තියෙනවා. ඒ වගේ වෙලාවට ඔය කන් එහෙම කපලා යනවා ළමයි. එහෙම කපලා ගියපු අය බලන්න එහිමයි ඒ අයගේ කන ආපහු සම්බන්ධ කරන්න බෑ. සම්බන්ධ වෙලා නැහැ ගොඩක් වෙලාවට. මොකද මේක තියලා එකට මැහුවට ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ මේ කාටිලේජ්. අස්ති නම් සම්බන්ධ වෙනවා. නමුත් මේක හරියට එහෙම සෙට් වෙන්නේ නැහැ. අලවන්නත් බෑ ගම් ගාලා එහෙම. හරි. කාටිලේජමේ ව්‍යුහයේකී ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරයි. ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරයි. බාහිර ශ්‍රවණනාලය වෙත යොමු කරයි. බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරයි. ඊට පස්සේ බාහිර ශ්‍රවණ නාලය ගැන ලියමු. ඔකේ. බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරයි. මොකකටද කිව්වේ? කිව්වේ කම්පෙත්ත ගැන. කම්පෙත්ත. ලියා ගන්න බැරුණාද? නෑ සර් හරි. හරිනේ. හරි. ඊට පස්සේ බාහිර ශ්‍රවණ නාලය ගැන මේම ලියන්න. දැන් බාහිර ශ්‍රවණ නාලයෙන් මොකද්ද ළමයි කරන්නේ? අර කම්පෙත්ත මගින් යොමු කරන ශබ්ද තරංගය කර්ණපටහ පටලයෙන් නැත්නම් කම්බරය වෙත අරගෙන යනවනේ. හරි. අපි ඒක ලියමු මේම. ශබ්ද තරංග කර්ණපටහ පටලය වෙත කර්ණපටහ පටලය වෙත. කම්බරේට කියන තවත් නමක් කර්ණපටහ පටලය. කර්ණපටහ පටලය වෙත ගෙන යාමට දායක වේ.
දායක වේ. දායක වේ. ඊළඟ එක ඊළඟ කර්ණපටහ පටලය ගැන මේම ලියන්න. කම්බිරේද සර්? ඔව් කම්බරේට කියන්නේ කර්ණපටහ පටලය කියලා. කර්ණපටහ පටලය. හරි. ශබ්ද තරංගයට අනුරූපව කම්පණය වී ශබ්ද තරංගයට අනුරූපව කම්පණය වී ශබ්ද තරංගයට අනුරූපව කම්පණය වී ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගනී. ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගනී. හරි. කර්ණපටහ පටල ශබ්ද තරංගයට අනුරූපව කම්පණය වී ශබ්ද තරංගයට අනුරූපව කම්පණය වී ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගනී. ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගනී. ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගනී. ඊළඟ එක ඊළඟ ළමයි මැද කන. ඒතකොට මැද කනේ තියෙනවා කොටස් දෙකක් නේද? මොනවද කොටස් දෙක ළමයි? කර්ණ අස්තිකා නේද? කර්ණ අස්තිකා අනිත් එක යුෂ්ඨේකීය නාලය. මෙතන පුරව ගන්නකො මැද කනේ කොටස් දෙක. කර්ණ අස්තිකා යුෂ්ඨේකීය නාලය. මේ තීරු දෙකේ ලියන්න. කර්ණ අස්තිකා යුෂ්ඨේකීය නාලය. ලියන්න මේම කර්ණ අස්තිකාවලට ලියන්න. මුද්ගරිකාව යන්න හල්දා යන්න. මුද්ගරිකාව එකට මුද්ගරිකාව නිඝාතිය මහා ප්‍රාණ ගයන්න. නිඝාතිය සහ මුද්ගරිකාව නිඝාතිය සහ ධරණිකය මහා ප්‍රාණ ගයන්න. ධරණකය ලෙස කර්ණ අස්තිකා තුනකි.
කර්ණ අස්තිකා තුනකි. කර්ණ පටහ පටලේ සිට කර්ණ පටහ පටලේ සිට සර් ඒකටමද? ඔව් ඒකටම. කර්ණ පටහ පටලේ සිට කර්ණ සංකය වෙත කර්ණ සංකය වෙත කර්ණ සංකය වෙත සංවේදනය යොමු කරයි. සංවේදනය යොමු කරයි. සංවේදනය යොමු කරා කියන එක කලින් ඉතින් මොකක්ද කිව්වේ? හරි. ඊට පස්සේ යුස්ටේකීය නාලය. අර වීඩියෝ එකේදී මම ඔය යුස්ටේකීය නාලයෙන් කරන වැඩේ කිව්වේ නෑ ළමයි. බලන්නකෝ යුස්ටේකීය නාලය. මේ යුස්ටේකීය නාලය මැද කණේ ඉඳන් අපේ උගුරට සම්බන්ධ වෙනවා ග්‍රසනිකාව කියන ප්‍රදේශයට. මැද කණේ ඉඳන් ග්‍රසනිකාව කියන ප්‍රදේශයට සම්බන්ධ වෙනවා. එතකොට පුතේ මේකෙන් මෙන්න මේ වැඩක් කරන්න. ඕගොල්ලන් කන් අගුල් වැටිලා තියෙනවද? කන් අගුල් වැටෙනවා කියන සිද්ධිය වෙලා තියෙනවද? ඔව්ද? ඔව්. කාටවත් වෙලා නැද්ද ඒක? වෙලා තියෙනවා. නෑ. වෙලා තියෙනවා. ළඟදී නුවරඑළියෙම ගියේ නෑ නේද ළමයි? නෑ. දැන් ට්‍රිප් එකක් නෑනේ අපි. මං කියන එක ඇහෙනවද ළමයි? ඔව්ද? ඇහෙන්නේ නැද්ද? ඔයගොල්ලෝ කියන එක මට ඇහෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරි පොඩ්ඩක් ඉන්න. හරි. දැන් ඇහෙනවනේ මං කියන එක ඇහෙනවද දැන්? ඔව්ද? රයිට්. එතකොට මේ කන් අගුල් වැටිලා තියෙනවද? ඔව්ද? කොයිද අගුල් වැටුනේ? සීතල වෙලාවට. සීතල වෙලාවට. ඔය කන් අගුල් වැටීම වෙනවා ළමයි අපි නුවර එළියද්දි. නෑ උඩහ පැත්තට යද්දි නුවර එළිය නුවර ඒ යද්දි කන් අගුල් වැටෙනවා. කන් අගුල් වැටෙනවා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඕගොල්ලෝ දන්නවා දැන් අපි අපේ ඉන්න හරිය මේ ගම්පා දිස්ත්‍රික්කයේ මේ හරියේ තියෙන්නේ මුහුදට කිට්ටුවනේ. එතකොට අපි ඔය නුවර පැත්තට යනකොට ටික ටික කඳුකරයට යන්නේ. කඳුකරයට යද්දි මෙහෙම වැඩක් වෙනවා. වායු ගෝලීය පීඩනය ටික ටික අඩු වෙනවා. වායු ගෝලීය පීඩනය ටික ටික අඩු වෙනවා. හරි? එතකොට මෙන්න මේ විදිහට මේ වැඩක් වෙනවා. මං චුට්ටක් අඳින්නම් මේකේ. මේ දැන් අපේ ළමයි මේ බාහිර කනේ වාතය පිරලා තියෙන්නේ. මේ බාහිර ශ්‍රවණ නාලය කියන කොටසේ මෙන්න මේ කොටසේ වාතය පිරලා තියෙන්නේ මෙතෙන්ට එනකන්. හරි? ඒ වගේම මේ මැද කන කියන කොටසෙත් මේ හරියට වාතය පිරලා තියෙන්නේ. හරි? එතකොට අපි නුවරඑළි යද්දී මේ බාහිර කනේ මේ පැත්තේ වායු පීඩනය අඩු වෙනවා ටික ටික. ඇයි නුවරඑළිය කියන්නේ පොළොවේ නම් උඩට යන්න බෑ අපි. නේද? එතකොට මෙන්න මේ බාහිර කන කියන කොටසේ වායු පීඩනය අඩු වෙනවා. එහෙම වායු පීඩනය අඩු වෙද්දි ළමයි අපේ කම්බරය මෙන්න මෙහෙම එළියට නැමෙනවා. ඕම එළියට වක්‍ර වෙනවා. මෙහෙම කෙලින් තිබ්බ කම්බරේ මේ පැත්තට වක්‍ර වෙනවා. ඇයි එළිය පීඩනය අඩුයි දැන් ඇතුළේ පීඩනය වැඩි. හැබැයි ඇතුළේ පීඩනය වෙනසක් උනේ නෑ එළිය අඩු වුණා. ඒතකොට කම්බරේ මේ පැත්තට එනවා. හරි මෙන්න මෙහාට එනවා කම්බරේ. දැන් කම්බරේ ළමයි දැන් මෙහෙන් එළියෙන් කතා කරනවනේ.
එළියෙන් ශබ්ද තරංග එනවා දැන්. එතකොට එළියෙන් ශබ්ද තරංගෙද්දි මෙහෙන් ඒ ශබ්ද තරංග හැප්පිලා කම්බරේ හොඳට හෙල්ලෙන්නේ නැතුව යනවා. අර කලින් හොඳට කම්පණය වුණා වගේ දැන් කම්පණය වෙන්නේ නැහැ. මේක තමයි කන් අගුල් වැටෙනවා කියලා කියන්නේ. ඒකට කන් අගුල් වැටුණාම මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ එක දෙයයි හොඳට කට ඇරලා ඈනුමක් යවන්න ඕනේ. දැන් ඔය නුවරඑළිය යද්දි ළමයි ඒ වගේ ඒ පැත්තට යද්දි මේ සින්දු කියා හොඳට කෑග් ගහ යනවා නම් මේ කන් අගුල් වැටෙන්නේ නැහැ ඇත්තටම. කන් අගුල් වැටෙන්නේ බුම්මගෙන යනකොට. එතකොට අපි කට ඇරලා හොඳට ඈනුමක් යවපුවාම මොකද වෙන්නේ? මේ ඇතුළු කනේ වැඩිපුර තියෙන වාතය බාහිර ශ්‍රවණ නාලයේ මොකද්ද යුස්ටේකීය නාලයේ දිගේ අපේ උගුරෙන් එළියට යනවා. ඔන්න ඈනුම අරපුවාම වෙන දේ. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට වක්‍ර වෙලා තිබ්බ කම්බරේ දැන් ආයෙ ඇතුළට ගිහින් ආයෙ සාමාන්‍ය තත්වයට මේ වාගේ එනවා. එතකොට හරියනවා. නේ? දැන් ඊළඟට ආයසරයක් කම්මුගල් වැටෙනවා ළමයි නුවර ඉඳන් ගම්පහ එනකොට. නැත්නම් නුවර එළිය ඉඳන් ආපහු පහළට එනකොට කන් අගුල් වැටෙනවා. දැන් නුවර එළිය ටවුන් එකේ අපි ඉන්නේ ඔන්න. දැන් නුවර එළිය ටවුන් එකේ අපි ඉන්නේද්දි දැන් දෙපැත්තේ පීඩනය සමානයි බැලන්ස් දැන්. ඇයි උකට යන්නමක් කරලා කට ඇරලා සින්දු කියලා ඉන්නේ දැන් පීඩනය සමානයි දැන් අවුලක් නැහැ. හැබැයි දැන් නුවර එළිය නම් පහළට එද්දි ළමයි මොකද වෙන්නේ? ඔන්න දැන් මේ පැත්තේ පීඩනය ටික ටික වැඩි වෙනවා. එයා පහළට නෙන්නේ. ඒතර වායු පීඩනය වැඩි වෙනවා. ඒතර වායු පීඩනය වැඩි වුණාම ඔන්න දැන් කම්බරේ අනිත් පැත්ත ගහනවා. මෙහෙම වෙනවා. කලින් තිබ්බ පැත්ත නෙවෙයි දැන් අනිත් පැත්තට. හරි. ඔන්න අකුර ඇද වුණා ඇඳපේක. කම්බරේ මේ ඔය විදිහට කම්බරේ මේ පැත්තට වක්‍ර වෙනවා කම්බරේ. උච්චර එන්නේ නැහැ ඔය වගේ වෙනවා. හරි. දැන් එතකොට දැන් එළිය පීඩනය වැඩිනේ. දැන් ආයෙ කම්බරේ හෙල්ලෙන්නේ නැහැ. එතකොට තමයි ආයෙ කන්න උල් වැටලා කියන්නේ අපි පහළට එද්දී. දැන් මොකද කරන්න ඕනේ? ළමයි දැන් ආයෙත් අපි පුරුදු විදියටම යනුමක් අරිනවා. කට හොඳට ඇරලා යනුමක් කරපුවාම දැන් මොකද වෙන්නේ? දැන් කට ඇරපු හැටි මොකද වෙන්නේ? යුස්ටේකීය නාලයේ දිගේ මේ පැත්තෙන් වාතය ඇතුළු වෙනවා උගුරෙන් ගිහින් වාතය ඇතුළු වෙනවා මැද කනට. ඔන්න දැන් මැද කනට එළියෙන් වාතය ඇතුළු වුණා. දැන් මේකේ පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙලා කම්බරේ ආයි මුල් තත්ත්වයට එනවා. මෙහෙම එනවා. නේ? එතකොට ඔන්න ඔය සිද්ධිය තමයි මේ යුස්ටේකීය නාලයෙන් කරන වැඩේ තමයි යෝග. මොකද්ද කරන වැඩේ? බාහිර කනේ සහ මැද කනේ මේ දෙපැත්තේ කම්බරේ දෙපැත්තේ පීඩනය සමානව තියාගන්න. ඒකයි යුස්ටේකීය නාලයෙන් කරන්නේ. මැද කනේ සහ බාහිර කනේ පීඩනය සමානව තියාගන්න එකයි යුස්ටේකීය නාලයෙන් කරන්නේ. හරියම නම් අපි මැද කනේ යුස්ටේකීය නාලය ගැන මෙහෙම ලියමු. මැද කනේ සිට ග්‍රසනිකාවට සම්බන්ධ වන නාලයකි. මැද කනේ සිට ග්‍රසනිකාවට සම්බන්ධ වන නාලයකි. කර්ණ පටහ පටලය දෙපස පීඩනය සමානව පවත්වා ගනී. කර්ණ පටහ පටලය දෙපස පීඩනය සමානව පවත්වා ගනී.
ඊළඟ එක ඇතුළු කන. ඇතුළු කනේ ළමයි කොටස් 3යි. අපි ලියමු කොටස් 3. මොනවද කොටස් 3? කර්ණ සංකය, ස්නායු කර්ම ශ්‍රවණ ස්නායුව, අර්ධ චක්‍රාකාර නාල. ලියන්න. කර්ණ සංකය, ශ්‍රවණ ස්නායුව, අර්ධ චක්‍රාකාර නාල. කර්ණ සංකය, ශ්‍රවණ ස්නායුව, අර්ධ චක්‍රාකාර නාල. තුන්වෙනි එක මොකද්ද? මොකද? තුන්වෙනි එක මොකද්ද සර්? අර්ධ චක්‍රාකාර නාල. කර්ණ සංකය, ශ්‍රවණ ස්නායුව, අර්ධ චක්‍රාකාර නාල. අර්ධ චක්‍රාකාර නාල. හරි. ලියා ගන්න කර්ණ සංකය ගැන මෙහෙම. ශ්‍රවණ ස්නායුවේ කර්ණ සංකේ යටතේ නේද? ඔව් කර්ණ සංකය යටතේ. ශ්‍රවණ ස්නායුවේ අග්‍ර සම්බන්ධ වී ඇත. ශ්‍රවණ ස්නායුවේ අග්‍ර සම්බන්ධ වී ඇත. මොකක් යටතේද ලියන්නේ? ලියන්නේ කර්ණ සංකය යටතේ. ශ්‍රවණ ස්නායුවේ අග්‍ර සම්බන්ධ වී ඇත. ශ්‍රවණය පිළිබඳ සංවේදනය ශ්‍රවණ ස්නායුවට ලබා දේ. ශ්‍රවණ පිළිබඳ සංවේදනය ශ්‍රවණ ස්නායුවට ලබා දේ. හරි. ඊළඟ එකේ ශ්‍රවණ ස්නායුව. එතකොට ශ්‍රවණ ස්නායුවෙන් ළමයි කරන්නේ ශ්‍රවණය පිළිබඳ සංවේදනයේ මොළයට අරගෙන යන එක. අපි ඒකත් ලියාගමු කෙටියෙන්. ශ්‍රවණ සංවේදනය ශ්‍රවණ ස්නායු වලටද ලියන්නේ? ඔව් ශ්‍රවණ ස්නායුවට ලියන්නේ ඒක. ශ්‍රවණ සංවේදනය මොළයේ අදාළ කොටස වෙත රැගෙන යයි. මොළයේ අදාළ කොටස වෙත රැගෙන යයි. හරි. ඊළඟ අවසාන එක මම ඒක ගැන කිව්වේ නැහැ. ඒකත් චුට්ටක් කියලා ලියාගමු මේ බලන්න. ඔයගොල්ලන්ට පේනවා ළමයි ඊළඟ කොටස තමයි අර්ධ චක්‍රාකාර නාල. මේ රූපේ පේන්නේ මේ බලන්න. මේ තියෙන්නේ අර්ධ චක්‍රාකාර නාල. ළමයි මේ අර්ධ චක්‍රාකාර නාල ඇතුලේ තරලයක් පිරලා තියෙනවලු බාගෙට. ඔයගොල්ලෝ දැකලා තියෙනවද
මේසන් බාසුම් නැහැ ළඟ තියෙනවා water level එකක් කියලා එකක් level එක. කොළපාට බටයක් ඇතුලේ වතුර බින්දුවක් වාය එකක් තියෙනවා දැකලා තියෙනවද level එක? ඔව් සර්. ආයා ටයිල් අල්ලනකොට නේද සිමෙන්ති දානකොට level එක බලලා තමයි දාන්නේ නේ. අන්න ඒ වගේ එකක් තමයි මේ අර්ධ චක්‍රාකාර නාල. මේ අර්ධ චක්‍රාකාර නාලයේ ඇතුලේ දියරයක් පිරලා තියෙනවා බාගෙට. එතකොට මේකෙන් තමයි ළමයි මොළය හඳුනගන්නේ අපි නිදාගෙනද ඉන්නේ ඇලවෙලාද ඉන්නේ හිටගෙනද ඉන්නේ කියන එක මොළය හඳුනගන්නේ මෙන්න මේ අර්ධ චක්‍රාකාර නාලවලින්. අපි මේ පැත්තට මේ පැත්තට හැරෙනකොට ළමයි මේ තරලයක් එහාට මෙහාට යනවා. ඒකෙන් තමයි මොළය හඳුනගන්නේ අපි මොන ආනතියකින්ද ඉන්නේ. අපි පෙරලිලාද ඉන්නේ බිම වැටිලාද නැත්නම් කෙලින්ද ඉන්නේ කියලා මොළය හඳුනගන්නේ මේ අර්ධ චක්‍රාකාර නාල වලින්. එතකොට අපි කියනවා මේක ශරීරයේ සමතුලිත බව රැක ගන්න මේ අර්ධ චක්‍රාකාර නාල අපිට දායක වෙනවා. වැදගත් වෙනවා. හරි. ලියා ගන්න ඒකත් අවසානට සිරුරේ සමබරතාවය රැක ගැනීමට දායක වේ. අර්ධ චක්‍රාකාර නාල ගැන ඇතුළු ගන්නේ සිරුරේ සමබරතාවය රැක ගැනීමට දායක වේ. සිරුරේ සමබරතාවය රැක ගැනීමට දායක වේ. හරි ළමයි. එහෙමනම් අද අපි පාඩම මෙතනින් නවත්තනවා. තව පොඩි කොටසක් පැය භාගයක් විතර කොටසක් අපිට තියෙනවා ලබන සතියේ. ලබන සතියේ ලෑස්ති වෙන්න කන පේපර් එකක් ඔන්ලයින් පේපර් එකක් අර අපි පහුගිය පාඩමේ කරා වාගේ ඇස කන කියන පාඩමින් විතරක් ඔන්ලයින් පේපර් එකක් ලෑස්ති වෙන්න පාඩම ඉවර වෙලා. පාඩම ටික ඉවර කරලා ඔන්ලයින් පේපර් එක කරනවා. හරි එතකොට ඔයගොල්ලෝ ඒකම මේ අපේ සර් මේකේ තියෙන පේපර් එක. කවන්නේ නැව. ඒක කරන්න ගෙදරදී. මේක පේපර් එකක් තියෙනවා. රයිට් ඒක ගෙදරදී කරන්න. ඊට අමතරව ඕගොල්ලන්ට එදාට ඔන්ලයින් පේපර් එකක් ලියනවා. මේ අර ෆෝන් එකකින් කරන්න මං කිව්වේ ගිය සැරේ. ඒ වා එක. හරි ওই පේපර් එකක් ලියන්න. හරි. එවනම් ළමයි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි අද පන්තිය නවත්තනවා මෙතන. හරි.